ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මහරගම ශ්‍රී වජිර ඥාන ධර්මායතනයේ වස් කාලයේ පුරාවටම සෑම ඉරු දිනකම පැවැත්වෙන ධර්ම දේශනාවට ප්‍රථම පැවැත්වෙන ඒ සම්බුද්ධ පූජාව සිදු කිරීමටයි සූදානම් වන්නේ. ඒ අනුව ඊ타ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සූදානම් කරගන්න තිබුණු ඒ දල්වා තිබෙන පහන් සුවඳ දුම් නිලාගත් මල් පිරිසුදු පෙන් ගිලම්පස වර්ග ආදී සීල පූජාවන් තුල්ලෝකාග්‍ර වූ බුදුරයන් වහන්සේගේ අනන්ත බුදු ගුණ උදෙසා ගිලම්පස බුද්ධ පූජා වශයෙන් පූජා කරමු. පූජාම වේවා කියන ශ්‍රද්ධාවෙන් අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමු. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතේපේසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතං විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා හේස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දංකිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤකේතං ලෝකස්සාති වන්දාමි චේතියං සම්බං සම්පටානි සුපදින්තිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා ඝනසාරප්පදිත්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි ගන්ධ සම්භාරයුත්තේන ධූපේනහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජා භාජන මුත්තමං වන්නේ ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං
සුමේන නේන පුඤ්ඤේන නීතේන ච හෝතු මොක්ඛං කුප්පං විලායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං අධිවාසේතුනෝ බන්තේ පානීයං උපනාමිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තම අධිවාසේතුනෝ බන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තම ඉමාය බුද්ධ පූජාය කතාය සුන්ද චේතසා චිරන්තින්තතු සංධම්මෝ ලෝකෝතු සුඛී සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිම්බාන පත්තිය සාදු සාදු සාදු. හොඳයි පින්වත්නි, තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා තෙවරක් নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා
සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒත තුම්හේ භික්ඛවේ මෙත්තා සහගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහෙරත තථා ဒ ුතියං තථා තතියං තථා චතුත්ථින් ඉති උද්ධමදෝ තිරියං සම්බදි සම්බන්තතාය සම්භාවන්තං ලෝකං මෙත්තා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අවේරේන අභ්‍යාපජ්ජේන විහෙරතාති. ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවත් පින්වත්නි, මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේහි වස් කාලයේදී සිදු කරනු ලබන්නා වූ ඉරුදින ධර්මදේශනා මාලාවේ අදට નિયમિત ධර්මදේශනාවයි මේ ආරම්භ වෙන්නේ. මෙම ධර්මදේශනාව සඳහා දායකත්වයේ බාරගෙන කටයුතු කරන බොහෝ පිරිස් සිටිනවා. ඒ අතර විශේෂයෙන්ම කමලා බෝධිනායක සහ ඔල්ගා බෝධිනායක කියන සොයරියන් දායකත්වයේ බාරගෙන කටයුතු කරනවා. අපවත් වදාළ පරම පූජනීය මඩිහේ පඤ්ඤාසීය මහානායක ස්වාමින් වහන්සේ, එවැගේම අම්පිටියේ රාහුල නායක මාහිම්පාණන් වහන්සේ, ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේ ඇතුළු කොටගත් අපවත් වදාළ ගරු කටයුතු සියලුම මහා සංඝරත්නයට පින්පෙත් අනුමෝදන් කිරීමට, එවැගේම පරලෝසපත් වන්නට යෙදුන බී.එන්. බෝධිනායක ඒ ස්වාමි පුරුෂයාණන්, අශෝක බන්දුල බෝධිනායක පුතුණුවන්, අශාන් කානගී පෙරේරා පුතුණුවන්, චන්ද්‍රා පෙරේරා ඇතුළු කොටගත් පරලෝසපත් වුණු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා සිදු කරන්නට, එවැගේම සැප්තැම්බර් 21 වෙනි දිනය ජන්මදිනය සිහිපත් කරන ඕස්ට්‍රේලියාවෙහි පදිංචි ප්‍රභාස් මංජුල බෝධිනායක පුතුණුවන්ට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ප්‍රේමා රණතුංග මහත්මිය දායකත්වයේ බාරගෙන කටයුතු කරනවා. ජන්මදිනය සිහිපත් කරගෙන ආශිර්වාද ලබා ගන්නට. ඒ වගේම පරලෝසපත් වුණු ස්වර්ණ හේමවංශ රණතුංග මහත්මයා ඇතුළු කොටගත් පරලෝසපත් වුණු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පරලෝකීය වශයෙන් පින් අනුමෝදන් කරන්නට, එවැගේම මහනුවර අම්පිටියේ පදිංචිව සිට නැසී ගිය සමරවීර මෑණියන් මද්දුම බණ්ඩාර පියාණන්, සරත් මද්දුම බණ්ඩාර හා චන්ද්‍රගෝම මද්දුම බණ්ඩාර කියන සොයුරන්ට පින් අනුමෝදන් කරන්නට, එවැගේම ලස්සික රණතුංග පුතුණුවන් ධම්මික දමයන්ති දියණියට සෙත් ප්‍රාර්ථනා කරන්නට, ඒ වගේම තවත් දායකත්වයක් බාරගෙන කටයුතු කරනවා මත්හේගොඩ පදිංචි චමරී කාංචනා ජයසිංහ මහත්මිය විසින් තමන්ගේ ජන්මදිනයේ සිහිපත් කරගෙන ආශිර්වාද ලබා ගන්නට සිත ප්‍රාර්ථනා කරන්නට, ජීවිතයේ ඉදිරි කාලයේදී නිදුක්ව නිරෝගීව දිගාසිරි සම්පන්නව ජීවිතය ගත කිරීමට සියලු ආශිර්වාදය සැලසේවා කියන ප්‍රාර්ථනාව මුල් කොටගෙන, ඒ වගේම බිම්බා ජයවර්ධන මහත්මිය බලාපොරොත්තු වෙන සැප්තැම්බර් 22 වන දිනට යෙදෙන ජන්මදිනයේ සිහිපත් කරගෙන ආශිර්වාද ලබා ගන්නටත් ධර්මාබෝධය ප්‍රාර්ථනා කරගෙන,
ඒ වගේම ගුණවතී ජයසූරිය සහ කමලා කියන ඒ ගුරු මහත්ම මහත්මීන් බලාපොරොත්තු වෙනවා නුගේගොඩ අනුලා විදුහලේදී දීර්ඝ කාලයක් සේවය කරලා පරලෝ සැපත් වුණට යෙදුන කල්යාණ මිතුරයන් වන ඒ යසා සේනාරත්න ඒ වගේම ආර් ප්‍රේමරත්න කියන දයාබර ගුරු මහත්මීන්ට පින්පෙත් අනුමෝදන් කිරීමට ඒ වගේම සමන්මලී ජයවීර මහත්මිය බලාපොරොත්තු වෙනවා අපවත් වී වදාළ පරම පූජනීය මඩිහේ පඤ්ඤාසිය මහානායක ස්වාමින් වහන්සේට උතුම් සම්බුදු බව ලැබේවා කියන මූලික ප්‍රාර්ථනාවක් දේශකයාණන් වහන්සේට දිගාසිරි සම්පත් තෙරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරගෙන මේ ආදී වූ යහපත් අරමුණු රාශියක් මූලික ස්ථානයේ තබාගෙන අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ බාරගෙනයි කටයුතු සිදු කරන්නේ. මේ ධර්ම දේශනාව සඳහා පින්වත්නි අද මාතෘකා කරගන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායෙහි මූල පණ්ණාසකයට අයත් මාර තජ්ජනීය සූත්‍රය. මෙම සූත්‍ර ධර්ම දේශනාව තුළින් මූලික වශයෙන් පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතයේදී අපේ ජීවිතයේ කරා එළඹෙන අටලෝ දහමට කම්පා නොවන්නා වූ සිතක් සකස් කරගන්නේ කොයි ආකාරයේද කියන එක පැහැදිලි කිරීම. දුක, සැප, නිന്ദා, ප්‍රශංසා, ලාභ, අලාභ, යස, අයස මේ කියන ධර්මතා අටම පින්වත්නි අපේ ජීවිතයට අනිවාර්යෙන් වෙනවා. ඕකෙන් කරුණු හතරක් ජීවිතයට එනකොට අපි බොහොම ඇලෙනවා, උද්දාමයටපත් වෙනවා, ඒ පිළිබඳව සතුටු වෙනවා. ඒ මොනවද? යසස්, ප්‍රශංසාව, ලාභය, සැපය. මේ කාරණා ජීවිතයට එනකොට අපි බොහොම සතුටු වෙනවා. ඒට ප්‍රතිවිරුද්ධ වූ කාරණා දුක එනකොට, නිന്ദා වෙනකොට, අලාභය එනකොට, අයස එනකොට අපි ගැටෙනවා. මේක තමයි අටලෝ දහමට කම්පා වීම. නමුත් පින්වත්නි අපි කොයිම වෙලාවකවත් හිතනවද, කල්පනා කරනවද යම් යහපත් වූ කාරණාවන් ජීවිතයට එළඹෙනකොට අපි ඒකට ඇලෙනවා නම් ඒකත් අටලෝ දහමට කම්පා වීමක් නේද කියලා. අපි හිතන්නේ. අපි බොහෝ වෙලාවට කල්පනා කරන්නේ පින්වත්නි ජීවිතයේ දුක, අලාභය, අයස, නිന്ദාව කියන කාරණා එළඹෙනකොට ඒ පිළිබඳව ගැටීමක් ඇති වෙනවා නම් ඒක තමයි අටලෝ දහමට කම්පා වීමක් හැටියට සැලකන්නේ. නමුත් අටලෝ දහමට කම්පා වීම කියන්නේ ජීවිතයට එන යහපත් දේවල් වගේම අයහපත් දේවල් උදෙසා ඇලීම ගැටීම දෙකටම කියනවා අටලෝ දහමට කම්පා වෙනවා කියලා. ඒ නිසා පින්වත්නි දුකක් එනකොට අපි නොගැටී ඉන්න කටයුතු කරනවා වගේම අධික සැප එනකොට එයින් අධික උද්දාමයකට ප්‍රමෝදයකටපත් වීමක් නොකළ යුතු දෙයක්. ඒකත් කම්පා වීමක්. ඉතින් මේ සූත්‍ර ධර්ම දේශනාව තුළින් පින්නතුන්ට පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ අටලෝ දහමට කම්පා නොවන්නා වූ සිතක් කොයි ආකාරයටද පවත්ව ගන්න කියන කාරණය. මේ දේශනාව සිද්ධ කරනකොට පින්වත්නි ඇත්තටම මේකේ සඳහන් වෙන්නේ අතීත කතා ප්‍රවෘත්තියක් කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලෙදී සිදු වුණු සිදුවීමක්. මේ අතීත කතා ප්‍රවෘත්තිය පැහැදිලි කරන්නේ මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ බබුරට සුංසුමාර ගිරිනුවර මෙගදායෙහි වැඩ වාසය කරන කාලයේදී එලිමහනෙහි සක්මන් කරමින් වැඩ හිටියා. මේ වෙලාවේදී පවිටු මාර දෙවි පුත්‍රයා මුන්වහන්සේගේ කුස තුලට ඇවිල්ලා සැඟවිලා හිටියා. මාර දෙවි පුත්‍රයා කියන්නේ බොහොම 이르දි සම්පන්න බලවත් කෙනෙක්. ඒ නිසා තමයි මේ 이르දි සම්පන්න භික්ෂුන් අතරින් අගතැන්පත් මුගලන් මහරහතන් වහන්සේගේ කුස තුලටත් ඇතුළු වෙලා සැඟවී සිටීමට හැකි වුණේ. මේ කාරණාවත් සමගම Tamanට තේරුණා Tamanගේ කුසේ යම්කිසි වෙනසක් තියෙනවා. තද ස්වභාවයක්, බරගතියක් දැනුණා. ඉතින් උන්වහන්සේ මේ සක්මණෙන් ඉවත් වෙලා නුවණින් කල්පනා කරලා බැලුවා කුසට කුමක්ද සිදු වෙලා තින්නේ? ඇයි මේ වගේ වෙනසක් ඇති වුනේ? ඒ වෙලාවේදී දකින්නවා
මේ පවිටු මාර දිව්‍ය පුත්‍රයා තම කුස තුලට ඇතුළු වෙලා සැඟවී සිටින බව. එම දැකලා කියනවා මාර දිව්‍ය පුත්‍රය මා ඔබව දැක්කා. මේ තථාගතයන් වහන්සේටත් තථාගත ශ්‍රාවකයන් වහන්සේටත් හිංසා පීඩා නොකර වහාම මේ කුසින් ඉවත් වෙන්නට කියලා. ඒ වෙලාවේදී පවිටු මාරයා කල්පනා කරනවා මොහුගේ ශාස්ත්‍රුන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේත් වහාම මාව හඳුනගන්නේ නැහැ. උන්වහන්සේටත් මාව හඳුනා ගැනීමේ හැකියාව නැහැ එකහෙලාම. ඉතින් මේ ශ්‍රාවකෙක් කොහොමද මාව එකපාරටම අඳුනගන්නේ? මාව නොදැක මාව හඳුනගන්නේ නැතුවමයි මේ විදිහට කියන්නේ. මෙහෙම ඇති වුණා වූ සිතවිල්ලත් මුගලන් මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ සිත තුළින් දකිනවා. දැකලා කියනවා ඔබට මෙවැනි සිතවිල්ලකුත් පහළ වුණා නේද? ඉතින් ඒ වෙලාවේදී මාරදේවී පුත්‍රයා දැනගත්තා තමන් මෙතන සිටින බව මුගලන් මහරහතන් වහන්සේ දන්නවා කියලා. වහාම පිට වුණා. හැබැයි දොර කවුලෝ ළඟට වෙලා හිටියා යන්නට ගියේ නෑ. මේ කාරණාව දැකපු මුගලන් මහරහතන් වහන්සේ අතීත ප්‍රවෘත්තියක් ගෙන හැර දැක්වුවා මේ මාර දිව්‍ය පුත්‍රයාට තමා කරන්නා වූ අකුසලයේ තිබෙන බැරෑරුම් ස්වභාවය බරපතල බව පැහැදිලි කරන්නට. තමන් වහන්සේත් අතීතයේදී මාර දිව්‍ය පුත්‍රයෙක් බවට පත් වෙලා සිටිය කාලෙදී දේශයේ කෝපයේ වෛරයේ මුල් කොටගෙන සිදු කළා වූ අකුසල් මුල් කොටගෙන නිරයට වැටිලා අප්‍රමාණ දුක් විඳපු අතීත කතා ප්‍රවෘත්තියක් මුගලන් මහරහතන් වහන්සේ මේ මාර දිව්‍ය පුත්‍රයාට පැහැදිලි කරනවා. ඒකෙදි සඳහන් වෙන්නේ පින්වත්නි කකුසඳ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී මුගලන් මහරහතන් වහන්සේ දුසීනම් මාර දිව්‍ය පුත්‍රයා බවට පත් වෙලා හිටියේ. ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් හිටියා. විදුර සහ සංජීව කියලා. විදුර කියන අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේ ධර්ම දේශනාවෙහි අතිශයින්ම දක්ෂයි. ව්‍යක්තයි. උන්වහන්සේට සමාන වූ ධර්ම දේශනාවේ කෞශල්‍යයක් තියෙන දක්ෂභාවයක් තියෙන කිසිදු ශ්‍රාවකයන් වහන්සේ නමක් වැඩ හිටියේ නැහැ. ඒ නිසා උන්වහන්සේගේ නම විදුර නමින් හැඳින්වුවා. අනෙක් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ සංජීව මහරහතන් වහන්සේ. උන්වහන්සේ නිරන්තරයෙන්ම පුරුදු පුහුණු කරපු කාරණාවක් තිබුණා. ලැබෙන හැම අවස්ථාවකදීම නිරෝධ සමාපත්තියට සමවැදිලා කාලය ගත කරනවා. වෙනතුන් අහල ඇති නිරෝධ සමාපත්තිය පිළිබඳව අනාගාමී සහ මහරහතන් වහන්සේලාට පමණක් සිදු කළ හැකි සමාපatti සෝයක් නිරෝධ සමාපත්තිය. අෂ්ට සමාපatti දියුණු කරන ලද අනාගාමී මහරහතන් වහන්සේලා කියන ඒ දෙපිරිසට. ඉතින් මේ සංජීව මහරහතන් වහන්සේ දිනක් වෘක්ෂයේ මූලයක් තුල නිරෝධ සමාපත්තියට සමවැදිලා හිටියා. නිරෝධ සමාපත්තියට සමවැදුණු කෙනෙක් එක දිගට දින 7ක් ඉන්නවා ඒ ඉරියව්වෙම. ඉතින් මේක දැකපු නගරවැසි ගම්වැසි ජනතාව දන්නේ නැහැ නිරෝධ සමාපත්තියක් පිළිබඳව. එකම ඉරියව්වෙන් ගහක් මුල වැඩ ඉන්න මේ භික්ෂුව දැකලා කල්පනා කළා මුන්වහන්සේ භාවනා කරන අතරතුරදීම අපවත් වෙලා වෙන්න ඕනේ. අපි ආදාහනය කරමු. එහෙම කතා වෙලා ඒ වැඩ ඉන්න තැනම දරාදී එකතු කරලා සෑයක් විදියට හදලා ආදාහනය කළා. නමුත් පින්වත්නි නිරෝධ සමාපත්තියට සමවැදුණු කෙනෙකුට උන්වහන්සේගේ ශරීරයට පමණක් නොවේ පාත්‍ර සිවුරු වලට පවා කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. නිරෝධ සමාපත්තියට සමවදින්න කලින් අදිෂ්ඨාන කරලා තමයි සමවදින්නේ. එනිසා දින 7 ඉක්මලා ගියාම මුන්වහන්සේ නැවතත් අර තිබුණු අලු ටික ගසා දාලා නැගී හිටියා. පිණ්ඩපාතේ වැඩම කළා ගම්මානෙට. ගම්වැසි නුවරවැසි මිනිසුන් දැක්කා එදා ආදාහනය කරපු භික්ෂුන් වහන්සේ නැවතත් නැගිටලා ඇවිල්ලා. අන්න නැවතත් ඉපදිලා. ඒ අදහසින් උන්වහන්සේට සංජීව කියන නම තිබුණා. නැවතත් ඉපදුනාය කියන අදහස. මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියේ
මහරහතන් වහන්සේලා එවැගේම අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම. මේ කාලයේදී පින්වත්නි මුගලන් මහරහතන් වහන්සේ දුසී කියන මාරයා බවට පත් වෙලා හිටියේ. මේ දුසී මාරයාට ඊටාම පවිතු සිතුවිල්ලක් ආවා. ඒ තමයි මේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලාගේ සිත තුළ යම්කිසි විදිහකින් ක්ලේශෝත්පත්තියක්, වෛරයක්, ක්‍රෝධයක් හටගන්වන්නට ඕන. උන්වහන්සේලා භාවනා යෝගීව කෙලෙස් යටපත් කරමින් ඉන්නවා දකින්නට මේ මාරයා කැමතුනේ නැහැ. මොකද ඔහු නිරන්තරයෙන්ම අයහපතට කැමති කෙනෙක්. යහපතට විරුද්ධ කෙනෙක්. අන්න ඔය පවිතු සිතුවිල්ල මුල් කොටගෙන දුසී මාරයා ඒ කාලේ ගම් නගර වැසි සියලු ජනතාවට බමුණු ගෘහපතියන්ට ආවේශ වෙලා මේ භික්ෂුන් වහන්සේලාට නිඳා කරන්න, පරිභව කරන්නට පටන් ගත්තා. ආක්‍රෝෂ පරිභව කළා. යහපත් භික්ෂුන් වහන්සේලාට නිඳා අපහාස කළා. මේක සිද්ධ කළේ කවුද? මේ පවිතු මාර දිවි පුත්‍රයා බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආවේශ වෙලා. ඒ කාලේ මරණයටපත් වෙන බොහෝ පිරිසක් මරණයෙන් මතු දුගතියටපත් වුණා. එතකොට කෙනෙකුට ප්‍රශ්නයක් එන්නට පුළුවන් මේ මාර දිව්‍ය පුත්‍රයා කරපු දෙයින් මිනිසුන් කොහොමද දුගතියට වැටුනේ? ඒකට හේතුව අට කතාව තුළ බොහොම ලස්සනට පැහැදිලි කරනවා. මේ මාර දිව්‍ය පුත්‍රයා කරපු තව ක්‍රියාවක් තිබුණා. මේ භික්ෂුන් වහන්සේලා කෙරෙහි මිනිසුන්ව අප්‍රසාදයටපත් කරලා නිന്ദා අපහාස කිරීම සඳහා මාර දිව්‍ය පුත්‍රයා කුමක්ද කළේ? නොඑක් භික්ෂු ස්වරූපම වාගෙන විවිධ වැරදි ක්‍රියාකාරකම් වල යෙදුණා. මේක දැකපු සාමාන්‍ය මහජනතාව යහපත් භික්ෂුන් වහන්සේලාටත් ඒ වගේම මහරහතන් වහන්සේලා, අනාගාමී උතුමන් වහන්සේලා, සෝවාන් සකදාගාමී ආදී ඒ සියලු සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලාට නිന്ദා අපහාස කරා. ආක්‍රෝෂ කළා, පරිභව කළා. නොඑක් හිංසා පීඩා කළා. මෙන්න මේ අකුසලයන්ගේ විපාක හේතු කොටගෙන පින්වත්නි මේ ජනතාව මරණයෙන් මත්තේ බොහෝ පිරිසක් නිරේ උප්පත්තිය ලැබුවා. දැන් මේ හැම කාරණාවක් තුළින්ම මාර දිව්‍ය පුත්‍රයා බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? සිත තුළ වෛරය, ක්‍රෝධය, කෝපය ඇති කරවන්නට. ඒ තුලින් ආයහපත් චර්යා රටාවක් තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ කාරණාව දැනගත්ත කපුසඳ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අවවාද කරනවා, අනුශාසනා කරනවා. මෙන්න මේ මාර දිව්‍ය පුත්‍රයා මෙවැනි ක්‍රියාවක් ඔබලාගෙන් බලාපොරොත්තු වෙනවා. ඔහුගේ අරමුණ ඔබලාගේ සිත තුළ වෛරය, ක්‍රෝධය, තරහව ඇති කරවන්න. ඒ නිසා ඊට ප්‍රතිවිරුද්ධව කුසල ධර්මයන් දියුණු කරන්න කියලා අනුශාසනා කරනවා. කුසල ධර්ම පින්වත්නි හතරක් මෙතනදී දේශනා කරනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. ඒතතුම්හේ භික්ඛවේ මෙත්තා සහගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහෙරත. මහණෙනි වූ ඒතතුම්හේ භික්ඛවේ මෙත්තා සහගතේන චේතසා මෛත්‍රී සහගතෝ සිතින් යුක්තව ඒකං දිසං පරිත්වා විහෙරත. එක් දිශාවකට පතුරවා වාසය කරන්න. තථා ဒ ුතියං ඒ වගේම දෙවෙනි දිශාවටත් මෛත්‍රිය පතුරවා වාසය කරන්න. තථා තතියං තථා චතුර්ථින් තෙවන දිශාවටත් සිව්වන දිශාවටත් මෛත්‍රිය පතුරවා වාසය කරන්න. ඉති උද්දමදෝ තිරියං සබ්බති සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං. උඩ දිශාවටත් යට දිශාවටත් සියලු සත්‍යයන් සහිත සියලු ලෝකයාට විපුලේන මහග්ගතේන අවේරේන අභ්‍යාපජ්ජේන විපුල වූ මහග්ගත වූ ව්‍යාපාද රහිත වූ අවෛරීසිත පතුරවමින් වාසය කරන්න කියලා අනුශාසනා කළා. ඇයි මෙහෙම සිද්ධ කළේ? වෛරය, ක්‍රෝධය කියන මේ කාරණාවට ප්‍රතිවිරුද්ධව කුසලයක් දැන් දියුණු කරන්නට ඕනේ. අර වෛරය, ද්වේෂය, ව්‍යාපාදයේ යටපත් කිරීමට නම් ඒට ප්‍රතිවිරුද්ධ කුසලයක් දියුණු කරන්නට ඕනේ. ඒකට මූලික වශයෙන් දේශනා කරේ මෛත්‍රිය වඩන්නට. මෛත්‍රිය වඩන මූලික කෙනෙක් පින්වත්නි මෛත්‍රිය දියුණු කරන්නට නම් ඉස්සෙල්ලාම දේශයේ තියෙන ආදීනව මෙනෙහි කරන්නට ඕනේ. මොනවද තියෙන දේශයේ ආදීනව?
විහඤ්ඤ මූලකෝ දේශෝ. මේ දේශයේ පින්වත්නි සිත තුළට ආවහම විහඤ්ඤ මූලකෝ බොහෝම වෙහෙසීමටපත් වෙනවා. ලොකු පීඩාවක්. අපි හැම දිනාටම ඒක දැනෙනවා. යම්කිසි වෛරයක්, දේශයක්, තරහවක් සිත තුළට ආවහම දැඩි වෙහෙසකර බවක්, පීඩනයක් සිතට දැනෙනවා. සමහරට වේගින් හුස්ම ගන්නවා, වේගින් පපුව ගහනවා. බොහොම වෙහෙසකර ස්වභාවයක් තමයි මානසිකව පවා තිබෙන්නේ. හරියට නිින්ද යන්නේ නැහැ. මේ වගේ බොහෝ කාරණාවන් ආදීනව තියෙනවා වෛරය, ක්‍රෝධය කියන කාරණාව. ඒ වගේම දෝෂෝ විනාශකාරකෝ. මේ දේශයේ පින්වත්නි බොහෝ විනාශයන් ඇති කරනවා. වෛරය කියන එක සිත තුළ ඇති වෙලා ඒක තව තවත් වර්ධනය වුණොත් වචනයෙන් අපි විවිධ වූ අයහපත් ක්‍රියාවන් සිද්ධ කරනවා. පරුෂ වචනය ප්‍රකාශ කරනවා. බොරු කියන විවිධ අකුසල් ක්‍රියාවන් සිද්ධ කරනවා. ඊළඟට එතනින් එහාට ගිහිල්ලා මනුෂ්‍ය ඝාතන පවා සිද්ධ කරනවා. දෙමව්පියන් දරුවන්ව මරනවා. දරුවෝ දෙමව්පියන්ව මරනවා. ස්වාමි පුරුෂයා භාර්යාව මරනවා. භාර්යාව ස්වාමි පුරුෂයා මරනවා. නෑ හිත මිතුරන් මරනවා. ඇතන් විට ගම් දනව් පිටින් විනාශ කරනවා. මේ හැම දෙයකටම මූලික වෙන්නේ පින්වත්නි දේශය කියන කාරණාව. දෝෂෝ විනාශකාරකෝ. ඒ වගේම දෝෂෝ පරම්හි නේරයිකෝ. දේශය කියන කාරණාව මුල් කොටගෙන මරණයෙන් මත්තේ නිරේට වැටෙනවා. මේ දේශයේ තියෙන ආදීනව. මේ ආදීනව මෙනෙහි කරන්නට ඕනේ. වෛරය නිසා, ක්‍රෝධය නිසා මොනතරම් අයහපතක් සිද්ධ වෙනවද කියන එක. මේක මෙනෙහි කරලා වෛර නොකිරීමේ, ක්‍රෝධ නොකිරීමේ ආනිසංස සිහිපත් කරන්නට ඕනේ. අර කියන කාරණාවගෙම ප්‍රතිවිරුද්ධ වූ යහපත් කාරණාවන් තමයි තියෙන්නේ. වෛර නොකිරීම නිසා සිතට සාමය, සැනසෙල්ල, සුවය උදා වෙනවා. හිතේ තියෙන දේශයක් යටපත් වුණාම අපිටම ප්‍රත්‍යක්ෂව වැටහෙනවානේ මොනතරම් සහනයක් තියනවද කියන එක. ඒ වගේම වෛරය, ක්‍රෝධය පාලනය කරගත්තොත් සිදුවෙන්න තියෙන බොහෝ විනාශයන් වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම පරලොව සුගතිය ලබා ගන්නට පුළුවන්. මේ වගේ ආනිසංස රාශියක් පින්වත්නි මෛත්‍රී වැඩිමෙහි තිබෙනවා. ඉතින් මේ විදිහට මෛත්‍රිය වඩන පුද්ගලයා පළමු කොටම මෛත්‍රියේ තියෙන ආනිසංසත්, දේශයේ තියෙන ආදීනවත් මෙනෙහි කරන්නට ඕනේ. ඊළඟට භාවනාව සිදු කරන පුද්ගලයා මූලික වශයෙන් තමා කෙරෙහි තමයි මෛත්‍රිය උපදව ගන්න ඕනේ. මූලිකවම අපි බලාපොරොත්තු වෙන තමන් නිදුක් වෙන්නට ඕනේ, තමන් නිරෝගී වෙන්න ඕනේ, තමන් සුවපත් භාවයටපත් වෙන්න ඕනේ, තමන් වෛර නැත්තෙක් වෙන්නට ඕනේ, තමන් තරහ නැත්තෙක්, ක්‍රෝධ නැත්තෙක් වෙන්නට ඕනේ. එහෙම ඉඳලා තමයි අනෙක් සත්වයන් කෙරෙහි අපි මෛත්‍රිය පතුරවන්නේ. අනෙක් සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛරසිත නැත්තෝ වෙත්වා, ක්‍රෝධසිත නැත්තෝ වෙත්වා. ওই විදිහට පින්වත්නි මෛත්‍රිය දියුණු කරන්න පුළුවන්. මේක දිශා වශයෙන්ුත් අපිට මෛත්‍රිය වඩන්න පුළුවන්. විවිධාකාරයෙන්. මේ විදිහට මෛත්‍රිය පුරුදු කිරීම පින්වත්නි සිත තුළ තිබෙන දේශය, වෛරය, ක්‍රෝධය දුරු වීමට, යටපත් වීමට හේතු වෙනවා. ඊළඟට කකුසඳ බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා ශ්‍රාවක භික්ෂුන් වහන්සේලාට ඒත තුම්හි භික්කවේ කරුණා සහගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහෙරත තථා ဒ ුතියං තථා තතියං තථා චතුත්ථං ඉති උද්ධමදෝ තිරියං සබ්බදි සබ්බත්තතාය සබ්බවන්තං ලෝකං කරුණා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අවේරේන අභ්‍යාපජ්ජේන විහෙරත. මහණෙනි එව් ඒත තුම්හි භික්කවේ මෙත්තා සහ කරුණා සහගතේන චේතන, කරුණා සහගත වූ සිත මුල් කොටගෙන සිව් දිසාවටම පතුරවමින්, සීල ලෝක සත්‍යය කෙරෙහි පතුරවමින් කරුණා බරිත සිතින් යුක්තව වාසය කරන්නට කියලා අනුශාසනා කළා. පින්වත්නි කරුණාව කියන්නේ මොකද්ද? අනුන්ගේ දුක දැකලා, දුක්ඛිත සත්වයන් දැකලා ඒ පිළිබඳව හදවත කම්පා වන ස්වභාවය. ඒකට කියනවා කරුණාව කියලා. පින්වත්නි
මේ ලෝකයේ විවිධාකාර දුක්ඛ දෝමනස්යන්ට පත්වෙන පිරිස් ඉන්නවා. මිනිස්සු විතරක් නෙමෙයිනේ. තිරිසන් සතුන් පවා ඉන්නවා. බොහෝ සත්ත්වයෝ ඉන්නවා. අපිට දකින්න ලැබෙන්නේ මනුෂ්‍ය සහ තිරිසන් සතුන් විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුල මේ සත්ත්ව කොටස් දෙක විතරක් නෙමෙයි ඉන්නේ. දිව්‍ය, බ්‍රහ්ම, പ്രേත, නේරයික, අසුර මේ සියලු සත්ත්වයෝ ඉන්නවා. මේ හැමෝම දුකටපත් වෙනවා. අපේ දැසට මූලිකවම පේන්නේ මිනිස්යන් සහ තිරිසන් සතුන් විතරයි. විවිධ වූ පීඩාවන්ට ලක් වෙලා මේ දුක්ඛයන්ටපත් වෙලා ඉන්නවා. ඒ අය දකින්නකොට අපිට කිසිම කරුණාවක් මෛත්‍රියක් එන්නේ නැත්නම් එතන හිත තුල තිබෙන දේශය, තරහව, තදගතිය. සමහරලාට අපි අකමැති අප්‍රසන්න පුද්ගලයෙක්ට යම්කිසි කරදරයක්, හිංසාවක්, පීඩාවක් වුණොත්, ඔහු දුකටපත් වුණොත් අපිට ඒ පිළිබඳ සතුටක් එනවා. ඔහොම වෙච්ච එකමයි හොඳ. ඔහොම වෙලා මදි. එතන තියෙන්නේ මොකද්ද? දේශය, විහිංසා විතර්කේ තියෙන්නේ. තව කෙනෙක් අයහපතට, තව කෙනෙකුගේ දුකක්, තව කෙනෙකුගේ වේදනාවක් දැකලා සතුට වෙන ස්වභාවය. ඒක හිතේ තද ගතියක්, දෝමනස්ස ගතියක්. මෙන්න මේ ස්වභාවය විහිංසාවයි. මේක දුරු කරලා අන් අයගේ දුක දැකලා කම්පාවන ස්වභාවය, උන්ට පිහිට වෙන්න ඕනේ, උන් ඒ දුකෙන් මිදෙන්නට ඕනේ කියන අදහස, ඒ මානසිකත්වයට කියනවා පින්වත්නි කරුණාව. මේ කරුණාව කියන එක අපි දියුණු කරන්නට ඕනේ. දුක්ඛිත සත්‍යයන් දැක්කහම, විවිධාකාර පීඩා ස්වභාවයන්ගින් යුක්තව කාලය ගත කරන පිරිස් දැක්කහම අපේ සිත තුළ කරුණාවක් ජනිත වෙන්නට ඕනේ. අන්නේ කරුණා බරිත සිත දියුණු කරගෙන වාසය කරනකොට පින්වත්නි අපේ සිත සැනසෙල්ලටපත් වෙනවා, සුඛයටපත් වෙනවා. සිතේ තියෙන අසහන ස්වභාවය, පීඩාකාරී ස්වභාවය, විහෙසකාරී ස්වභාවය දුරු වෙලා යටපත් වෙලා යනවා. ඒ වගේම නැවතත් කකුසඳ බුදුරජාණන් වහන්සේ ඒ තම ශ්‍රාවකයන් වහන්සේලාට අවවාද කරනවා. ඒත තුම්හේ භික්ඛවේ මුදිතා සහගතේන චේතස ඒකං දිසං පරිත්වා විහෙරත. තථා ဒ ුතියං තථා තතියං තථා චතුත්ථින් ඉති උද්දමදෝ තිරියං සබ්බදි තබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං. මහණෙනි, එව් ඒත තුම්හේ භික්ඛවේ නුඹලා මුදිතා සහගතේන චේතස, මුදිතා සහගතෝ සිතින් යුක්තව ඒකං දිසං පරිත්වා විහෙරත, එක් දිසාවක් පතුරවා වාසය කරන්න. තථා ဒ ුතියං, ඒ වගේම දෙවෙනි දිසාවට. තථා තතියං, ඒ වගේම තෙවන දිසාවට. තථා චතුත්ථින්, ඒ වගේම සතරවන දිසාවට. ඉති උද්දමදෝ තිරියං සබ්බදි සබ්බතතාය, උඩ දිසාවට, යට දිසාවට කියන මේ සියලු දිසාවන්ට මුදිතා සහගත සිත පතුරවමින් වාසය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා. මුදිතාව කියන්නේ මොකක්ද? අන් අයගේ සැප සම්පත් දැකලා, අන් අයගේ දියුණුව දැකලා සතුට වෙන ස්වභාවයට කියනවා පින්වත්නි මුදිතාව කියලා. සාමාන්‍ය අපේ පුහුදුන් මනසේ ස්වභාවය මොකද්ද? තව කෙනෙක් සැප සම්පත් වලින් දියුණු වෙනකොට, හැකියාවන්ගෙන් දියුණු වෙනකොට, දක්ෂභාවයන් ඕනෙම දෙයකින්, බාහිර යසීසුරු සම්පත් වලින්, පිරිස් පිරිවර වලින්, කීර්තියෙන්, ප්‍රසිද්ධි නොයෙක් කාරණා වලින්, විවිධ කාරණා වලින් පුද්ගලයෝ දියුණුවටපත් වෙන, ඉහළටපත් වෙනවා. මේවා දැක්කම අපේ හිතේ නුරුස්සන ස්වභාවයක්, ඒකට අකමැති ස්වභාවයක්, ඒක ඉවස ගන්න බැරි ස්වභාවයක් තියෙනවා. ඒකට කියනවා පින්වත්නි ඊර්ෂ්‍යාව කියලා. මේ ඊර්ෂ්‍යාවට ප්‍රතිවිරුද්ධ කුසලය තමයි මුදිතාව කියලා කියන්නේ. මුදිතා සහගතේන චේතසා විහෙරත. මුදිතා සහගත සිත පතුරවමින් වාසය කරන්න කිව්වා. මේ හැම කාරණාවක්ම පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සිත තුළ තිබෙන අර තද ගතිය, දරුණු ස්වභාවය, ව්‍යාපාදයේ ගැටුණු ස්වභාවය, අන්සම්පත් නුරුස්සන ස්වභාවය. මෙන්න මේ කාරණාවන් යටපත් කරන්නට. අන් අයගේ යහපත දියුණුව දැකලා අපි සතුටු වෙන්න ඕනේ. ඒකට කියනවා මුදිතා ගුණය. මේ මුදිතා ගුණය අපේ හිතවත් අයට විතරක් නෙමෙයි,
අපේ අහිතවත් අය, මැදහත් අය, එහෙම නැත්නම් අපේ ගමේ ඉන්න අයට විතරයි, අපේ රටේ ඉන්න අයට විතරයි, එහෙම නෙමෙයි. ඕනම කෙනෙක්ගේ සැප සම්පතක් දියුණුවක් දැකලා සිත සතුටු වීමේ ගතිය අපි ඇති කරගන්නට ඕනේ. එහෙම නොවුනහම පින්වත්නි බලන්න ඊර්ෂ්‍යාව සිතට ආවහම මොනතරම් වේදනාවක්ද මොනතරම් පීඩාවක්ද. හිත වෙහෙසකර ස්වභාවයකටපත් වෙනවා. ඉතින් ඒක යටපත් කරන්න නම් අපි කරන්නට ඕනේ මුදිතාව දිනු කර ගැනීම. ඊළඟට කකුසඳ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කරනවා ඒත තුම්හේ භික්ඛවේ උපේක්ඛා සාගතේන චේතසා ඒකන්දි සම්පරිත්වා විහෙරත. මහණෙනියෝ නුඹලා උපේක්ෂා සාගත සිතින් යුක්තව එක දිශාවක් පතුරවලා වාසය කරන්න. තථා ဒ ුතියං තථා තතියං තථා චතුත්ථි. ඉති උද්ධමදෝ තිරියං සබ්බදි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං. දෙවන දිශාවටත්, තෙවන දිශාවටත්, සිව්වන දිශාවටත්. ඉති උද්ධමදෝ උඩ දිශාවට, යට දිශාවට. මේ සියලු දිශාවන්ට උපේක්ෂා සහගත සිත පතුරවමින් වාසය කරන්න කිව්වා. පින්වත්නි මේ උපේක්ෂාව කියන කාරණාව බොහොම වැදගත් කාරණාවක්. අපි මෛත්‍රිය ගැනත් අහනවා. මෛත්‍රී වැඩිවීමත් සිදු කරනවා. කරුණාව, මුදිතාව මේ ගැනත් අහලා තියෙනවා. නමුත් ඒ මොන කාරණාවක් දියුණු කරත් බොහෝ විට උපේක්ෂාව කියන එක පින්වත්නි අපි දියුණු කරන්නේ නැහැ. උපේක්ෂාව කියන්නේ මධ්‍යස්ථභාවය. එතනදී මෛත්‍රිය වැඩිවීමකුත් නැහැ. කරුණාව වැඩිවීමකුත් නැහැ. මුදිතාව වැඩිවීමකුත් නැහැ. මධ්‍යස්ථභාවය අපි කොහොමද ඇති කරගන්නේ? කර්මානුරූප ලෝකයේ දෙස බලනවා. තමනුත් ඒ වගේම අන්‍ය සියලු සත්වයනුත් කර්මයේ ස්වභාව කොටගෙන ඉන්නේ. කර්මයේ සොකීය කොටගෙන ඉන්නේ. කියන මේ කාරණාව හිත තුල ඇති වෙනකොට පින්වත්නි සිතේ මොකද්ද දිනු වෙන්නේ? මධ්‍යස්ථභාවයේ උපේක්ෂාව. එතකොට මෛත්‍රිය වඩනවා වගේම ඒ වෙනුවට උපේක්ෂාව වඩන්නත් පුරුදු වෙන්නට ඕනේ. යම් කිසි වෛර කරන පුද්ගලයෙක් ඉන්නවනම් ඒ වෛරී පුද්ගලයාට මෛත්‍රිය වඩනවා වගේම කල්පනා කරන්නට ඕනේ උපේක්ෂාව වඩන්නට. එතකොට ඒ පුද්ගලයා යම් කිසි වෛරයක් කරනවා නම් එහි අකුසල විපාකේ ඔහුටමයි ලැබෙන්නේ. හැබැයි ඒකට මම වෛර කරන්න ගියොත් ඒ වෛරී විපාක Tamanට ලැබෙන්නේ. එහෙනම් ඔහු කරන කර්මය ඔහුටත්, Taman කරන කර්මය තමාටත් කියන මේ කර්මය කර්මඵලයේ විශ්වාස කරන්නට ඕනේ. ඒ වගේම අපි සියලු සත්‍යෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා මෛත්‍රී භාවනාවේදී. අපි ඒක භාවනා වශයෙන් දියුණු කරන්නට ඕනේ. එහෙම වුණත් අපි බලාපොරොත්තු වෙන විදිහට සියලු සත්‍යෝ නිදුක් වෙන්නේ නැහැ. නිරෝගී වෙන්නේ නැහැ. සුවපත් වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මේ ලෝකයේ සත්‍යෝ කර්මානුරූපව තමයි ජීවත් වෙන්නේ. ඒගොල්ලොන්ගේ සැප දුක් මේ සියල්ලක්ම ලැබෙන්නේ තමා කරපු කර්මයට අනුව. ඉතින් අපි මේ කර්මය මෙනෙහි කරනකොට අපේ සිත තුළ මධ්‍යස්ථභාවය ඇති වෙනවා. ඊළඟට ඉහතදී සඳහන් කළා කරුණාව වඩන්නට ඕනේ. කරුණාව කිව්වේ දුක්ඛිත සත්වයන් දැකලා හදවත කම්පාවන ස්වභාවය. අසරණ පුද්ගලයන් දැකලා ඒ පිළිබඳව සිත උණුවන ස්වභාවය. ඒ කරුණාසිත දියුණු කරනවා වගේම උපේක්ෂාවත් දියුණු කරන්න ඕනේ. කර්මානුරූපව අපි දකින්නට ඕනේ. අසරණ කෙනෙක් දැක්කහම, පීඩාවටපත් වුණ කෙනෙක්, දුක්ඛිත කෙනෙක් දැක්කහම මේ පුද්ගලයා කරපු කර්මායක් නේද මේ විපාක දෙන්නේ. එතකොට ඒ පිළිබඳව අපි කම්පා වෙනවා, උණු වෙනවා වගේම මධ්‍යස්ථභාවයේ පින්වත්නි ඇති කරගන්නට ඕනේ. අන්න ඒකට කියන උපේක්ෂාව කියලා. ඊළඟට කිව්වා මුදිතාව ගුණය අපි දියුණු කරන්නට ඕනේ. මුදිතාව කිව්වේ අන් අයගේ සැප සම්පත් දැකලා සිත සතුට වෙන ස්වභාවය. එහෙම මුදිතා ගුණය දියුණු කරනවා වගේම පින්වත්නි උපේක්ෂාවත් දියුණු කරන්නට ඕනේ. කොහොමද උපේක්ෂාව දියුණු කරන්නේ? යම් කිසි පුද්ගලයෙක් යම් සැප සම්පත්තියක සිටිනවා අපි දැක්කොත් ඒකට ප්‍රතිවිරුද්ධ වූ යම් කුසලයක් තමයි ඒ සැප සම්පත දැකලා සතුටු වෙන ස්වභාවය. සතුටු වෙන ස්වභාවය වගේම කර්මානුරූපව අපි මේක දකින්නට ඕනේ. ඔහු යම් කිසි සැපතක් විඳින්නේ ඇයි? සසරේ කළා වූ කුසලයක විපාකයක්. කුසල කර්මයන්ගේ විපාක හැටියට තමයි
ඒ යසීසුරු සම්පත් දියුණුව මේ හැම දෙයක්ම ලබන්නේ. මේ කර්මානුරූපව දකින්නකොට අපේ හිත තුල පින්වත්නි මධ්‍යස්ථ භාවය ඇති වෙනවා. ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ. මෙන්න මේකට කියනවා පින්වත්නි උපේක්ෂාව කියලා. උපේක්ෂාව දියුණු කරන්න නම් අපි කර්මානුරූපව ලෝකයේ දෙස බලන්න ඕනේ. තමන් වගේම අනෙක් සියලු ලෝක සත්‍යයත් කර්මානුරූපවයි මේ ජීවිතය ගත කරන්න කියන එක. මේ විදිහට අනුශාසනා කරන්න පින්වත්නි එදා කකුසඳ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට ඒ කාලේ භික්ෂුන් වහන්සේලා නිරන්තරයෙන්ම මෛත්‍රිය, කරුණාව, මුදිතා, උපේක්ෂාව දියුණු කරමින් වාසය කළා. මේ හේතුව නිසාම මාර දිව්‍ය පුත්‍රයාගේ බලාපොරොත්තු වුණ අරමුණ ඉෂ්ට කරගන්න බැරි වුණා. වෛරයක්, ක්‍රෝධයක්, තරහවක්, නුරුස්සන ස්වභාවයක් මේකක් තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒට ප්‍රතිවිරුද්ධ කුසල ධර්මයන් දියුණු කරනකොට මොකද උනේ? අර බලාපොරොත්තු වුණු අරමුණ ඉෂ්ට කරගන්න බැරි වුණා. අපේක්ෂාව ව්‍යර්ථ වෙලා ගියා, භංග වෙලා ගියා. දැන් අලුත් ක්‍රමයක් පටන් ගත්තා. කලින් බලාපොරොත්තු වුණේ භික්ෂූන්ගේ සිත තුළ වෛරය, ක්‍රෝධය ඇති කරවන්නට. ඒ ක්‍රමය හරිය ගියේ නැති තැන මොකද කළේ? වෛරය නැත්නම් හරි ලේසිම දේ තමයි ආසාව, තෘෂ්ණාව කියන එක වර්ධනය කරන්න. ඕනම කෙනෙක් හිත තුළ ඇති වෙන තරහව, වෛරය පාලනය කරන්න උත්සාහවත් වෙනවා. හැබැයි ඒට විරුද්ධව වෙනත් ක්ලේශයක් තියෙනවා. ඇලීම, තෘෂ්ණාව, ආශාව කියන කාරණාව. මේවා හිතට එනකොට අපි බොහෝ වෙලාවට මේවා දුරු කරන්න, යටපත් කරන්නට උත්සුක වෙන්නේ නැහැ. මොකද ඒක හිතට ආවහම යම්කිසි සුවයක්, ආස්වාදයක් තියෙනවා. ඒ නිසා මේ මාර දිව්‍ය පුත්‍රයා කල්පනා කළා මේ භික්ෂූන්ට වෛරය, ක්‍රෝධය උපදවන්නට බෑ නම් ඒ වෙනුවට තෘෂ්ණාව වර්ධනය කරන්න කටයුතු කරන්න ඕන. එදා ඉඳලා මාර දිව්‍ය පුත්‍රයා බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආවේශ වෙලා ශරීරය තුළට ඇතුළු වෙලා නොයෙක් භික්ෂූන්ට නිନ୍ଦා අපහාස කරන්නට පටන් ගත්තා. නොයෙක් පූජා සත්කාර කරන්නට පටන් ගත්තා. අපෝපස්ථාන උපකාරාදී පූජා සිදු කරන්නට පටන් ගත්තා. මේ තුලින් බලාපොරොත්තු වුණේ පින්වත්නි දුසී මාර දිව්‍ය පුත්‍රයා අර භික්ෂූන් වහන්සේලාගේ සිත තුළ ආශාව, තෘෂ්ණාව ඇති කරවන්නට. මේකත් දැකපු කකුසඳ බුදුරජාණන් වහන්සේ ඊට ප්‍රතිවිරුද්ධ වූ කුසල පක්ෂයන් දිනු කරන්න කියලා අනුශාසනා කළා. එතනදී කුසල පක්ෂයේ කරුණු 4ක් දේශනා කරනවා. ඒතතුම් මේ භික්කවේ කායේ අසුභානුපස්සේ විහෙරත. ආහාරේ පටික්කුල සංඤ්ඤෝ විහෙරත. සබ්බ ලෝකේ අනබිරත සංඤ්ඤෝ විහෙරත. මෙහෙම කරුණු 4ක් දේශනා කරා. මේ කරුණු 4 දේශනා කළේ ඇයි? සිතේ ඇතිවන ආශාව, තෘෂ්ණාව, උපාදානය දුරු කිරීමට අවශ්‍ය කරන ප්‍රතිවිරුද්ධ කුසලයක් දිනු කරන්නට. පළවෙනියටම දේශනා කරේ ඒතතුම් මේ භික්කවේ කායේ අසුභානුපස්සේ විහෙරත. මේ ශරීරයේහි අසුභය දකිමින් වාසය කරන්නට කිව්වා. පින්වත්නි අපි නිරන්තරයෙන්ම මේ ශරීරයේ තියෙන සුභය පැත්ත තමයි දකින්නේ. සුභ සංඥාව. සුභ සංඥාව තමයි නිරන්තරයෙන්ම දිනු කරන්නේ. ශරීරය පිළිබඳ ආශාව තමන්ගේ ශරීරයත් බාහිර අයගේ ශරීරය පිළිබඳවත් තෘෂ්ණාව ආශාව ඇති වෙනවා. ඒකට හේතුව නිරන්තරයෙන්ම අපි දිනු කරන සංඥාව තමයි ශරීරයේහි සුභ සංඥාව. මේක අපි යථාර්ථය දකින්නට ඕනේ. යථාර්ථය මොකද්ද? මේ ශරීරය අසුභයි. ඒක නුවණින් මෙනෙහි කරන්නේ කොහොමද? හරියට මේ ශරීරය මතු පිටින් බොහෝම ලස්සනට කැටයම් කරලා, ලියකම් කරලා, මල්කම් කරලා තියෙන. ඇතුලේ අසුචි පුරවපු භාජනයක් වගේ. මතු පිටින් බොහෝම ලස්සනට තිබුණට මේක පුරවලා තිබෙන්නේ අසුචි වලින්. මෙවැනි භාජනයක් උපමාවක් මගින් දක්වනවා යම් පුද්ගලයෙක් මහා ජනතාව මැද්දේ අරගෙන යනවා. වටින් බොහෝම ලස්සනයි. ලස්සන ලියකම්, මල්කම්, කැටයම් කරලා මේ භාජනයේ ඇතුලේ පුරවලා තියෙන අසුචි. මේක හිසේ දරාගෙන යනවා මහ ජනතාව මැද්දෙන්. මහ ජනතාවත් බොහෝම ඕනෑකමින් බලනවා.
මතු පිටින් බලලා කල්පනා කරනවා මතු පිට මෙහෙමනම් ඇතුලේ මොනතරම් වටින දෙයක් ඇද්ද? පිරිස එකතු වෙච්ච තැන මේක බිමින් තියලා මේ භාජනය විවෘත කරනවා. විවෘත කරපු ගමන් අර හිතේ තිබුණු ස්වභාවය මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අර තිබුණු ආසාව සම්පූර්ණයෙන් නැති වෙනවා. මේක යථා ස්වභාවය දකිනවා. ළඟටවත් කිට්ටු වෙන්න කවුරුත් කැමති වෙන්නේ නැහැ. ඈතට යනවා. මොකද මතු පිටින් ලස්සනට වර්ණවත් කරලා තිබුණට ඇතුලේ තිබුණේ අසුචි අපිරිසුදු දේවල්. ඊළඟට එතනට ඇදීගෙන ඉන්නේ කවුද? අපිරිසිදු දේවල් අනුභව කරලා ජීවත් වෙන නොයෙක් කෘමි සතුන්. ඒ වගේම බලු කපුටන්. මේ වගේ සතුන් තමයි උතන්ට ඇදීගෙන ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ශරීරයත් හරියට එන්නේ වගේ දෙයක්. මතු පිටින් වර්ණවත් කරලා හැඩවත් කරලා තියෙන ඇතුලේ අසුචි පිරිච්ච භාජනයක් වගේ. එතකොට මේ ශරීරය හැදිලා තියෙන මොන වගේද? ගිරිමානන්ද සූත්‍රයේදී දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ ඉමමේව කායං උද්ධං පාදතලා අධෝ කේස මත්තක. මේ ශරීරය අධෝ කේස මත්තක කෙස්මතුයෙන් යට උද්ධං පාදතලා පාදපත්ලෙන් උඩ. ඒ කියන්නේ කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා පිරලා තියෙන්නේ මොනවද? නානප්පකාරස්ස අසුචිනෝ පුරා. විවිධාකාර අසුචි වලින් අපිරිසිදු දේවල් වලින් පිරලා තියෙනවා. පච්ච වෙක්කිති. අන්න ඒක නුවණින් මෙනෙහි කරන්නට ඕනේ. මොනවද තියෙන කුණුප? මොනවද තියෙන අසුචි? අපිරිසිදු දේවල් මොනවද? කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, කුඩා බඩවල්, මහ බඩවල්, පිත්ත, සෙම, සැරව, දහඩිය, ලේ, මූත්‍ර, කඳුළු, වුරුණු තෙල්, මේද තෙල් ওই විදිහට පින්වත්නි ධර්මයේ සඳහන් වෙනවා මේ ශරීරය මොන වගේ කුණප වලින්ද සකස් වෙලා තිබෙන්නේ කියලා. මේක අපි හිතින් මවා ගන්න දෙයක් නෙමෙයි. මේක සත්‍ය වශයෙන්ම ශරීරයේ සැකසීලා තියෙන දෙයක්. හැබැයි මේ ශරීරයේ ස්වභාවය වැහිලා තින්නේ ඇයි? ඔය කුණුප කොටස් 32 අතරින් කොටස් 5ක් තියෙනවා. කුණුපයක් හැටියට අපිට පේන්නේ නැහැ. මේ ශරීරයේ අපේ ශරීරය තුල කෙස්, ලොම්, නිය, දත්, සම කියන මේ කාරණා වලින් ශරීරය වැහිලා තියෙන්නේ. මේ ශරීරය ඇතුලේ මොනවද තියෙන්නේ? වකුගඩු, හදවත, අක්මාව, බඩවැල්, පැසුණු ආහාරය, ඒ වගේම අසුචි, පිත්ත, සෙම, සැරව මේ දේවල් ශරීරය ඇතුලේ තියෙන්නේ. පිටින් මොනවද තියෙන්නේ? කෙස් වලින් බොහොම ලස්සනට මතු පිටින් අලංකාර වෙලා තියෙනවා. ඒ වගේම ලොම්, නියපොතු වලින්. ඒ වගේම දත්, සම මේ ටික නිසා තමයි පින්වත්නි වටෙන් අලංකාර වෙලා තිබෙන්නේ ඇතුලේ යථාර්ථය වහිලා. ධර්මයේ සඳහන් වෙනවා යම් කිසි විදිහකින් මෙන්න මේ මතු පිටින් ශරීරයේ තියෙන කෙස්ලොම්, නිය, දත්, සම මේවා ශරීරයේ ඇතුළට ගිහිල්ලා ඇතුලේ තියෙන වකුගඩු, හදවත, අක්මාව, බඩවැල් ඕවා එළියට આવොත් මොකද වෙන්නේ? ධර්මීය උපමාවක් කියනවා එහෙම වුණොත් දඩු මුගුරු අරගෙන බලු කපුටන් එලවන්නයි සිද්ධ වෙන්නේ කියලා. මොකද මේ ශරීරයේ ඇතුලේ තියෙන අපිරිසුදු දේවල් බැරි වෙලාවකට එළියට ඇවිල්ලා සකස් වෙලා තිබුණා නම් නිරන්තරයෙන්ම අපේ ශරීරයට වහන්න ඉන්න නොයෙක් කෘමි සතුන්, නොයෙක් බලු කපුටන් මේ ශරීරයේ අපිරිසුදු දේවල් අනුභව කරන්නේ. දඩු මුගුරක් අරගෙන ඒ සත්තු එලව තමයි ඉඳ සිද්ධ වෙන්නේ කියනවා. මේ ශරීරයේ යථා ස්වභාවය. එතකොට මෙවැනි ස්වභාවයකින් යුක්ත ශරීරයක් තමයි අපි දරාගෙන ඉන්නේ. මතු පිටින් අපි ඒක ලස්සනට පෙන්වන්න කොයිතරම් වෙහෙසෙන්න ඕනේද? ලස්සන ඇඳුම් පැළඳුම් අදින්නට ඕනේ. ඒ වගේම නිරන්තරයෙන් පිරිසිදු කරන්නට ඕනේ. ඒ විදිහේ දේවල් වලින් තොරව අපි දින කිහිපයක් හරි ගත කළොත් කිසි කෙනෙක් ලං වෙන්නටවත් කැමති වෙන්නේ නැහැ. ඉතින් මේ ශරීරයේ පින්වත්නි යථාර්ථය තමයි අසුභය කියන එක. කුණපෝලෙන් සකස් වෙලා තියෙනවා කියන එක. මේක මෙනෙහි කරමින් පින්වත්නි අපි වාසය කරන්නට ඕනේ. ඒකට කියනවා අසුභ සංඥාව. අසුභ සංඥාව දිනු කිරීම තුළින් තෘෂ්ණාව මේ ශරීරයේ පිළිබඳව තියෙන දැඩි ආශාව පින්වත්නි දුර වෙලා යනවා. ඊළඟට අනුශාසනා කරන ආහාරයේ පටික්කුල සංයෝ විහෙරත. ආහාරයේහි පිළිකුල් සංඥාව දකිමින් වාසය කරන්නට කියනවා. අපිට මේ ශරීරය
තම ශරීරයත් බාහිර ශරීරයත් කියන මේවා කෙරෙහි ඇති වෙන ආසාවට අමතරව ඇති වෙන තවත් බලවත් තෘෂ්ණාවක් තමයි ආහාර තෘෂ්ණාව. විවිධ හැඩයෙන් යුක්ත, විවිධ වර්ණයෙන් යුක්ත, විවිධ රසයෙන් යුක්ත ආහාර වලට අපි දැඩි තෘෂ්ණාවක්, ඇල්මක් ඇති කරගන්නවා. ඒ තෘෂ්ණාව හේතු කොටගෙනම නොයෙක් විදිහේ රෝගාබාධයන්ට පව අපිටපත් වෙන්න සිද්ධ වෙනවා. ආහාර තෘෂ්ණාව කියන එක අතිශයින්ම බලවත් බව තමයි බුදුරජාණන් වහන්සේ ධර්මදේශනාව ධර්මයේ තුල පැහැදිලි කරලා තියෙන්නේ. භික්ෂුන් වහන්සේලාට නිරන්තරයෙන්ම මේ පිණ්ඩපාතය පරිභෝජනය කරන්නට කිව්වේ ප්‍රතිවේක්ෂා කරලා. ආහාරයේ තියෙන යථා ස්වභාවය මොකක්ද කියලා දැකලා. ඒකට කියනවා ආහාරේ පටික්කුල සංඥාව කියලා. අපි යම් කිසි රසවත් ආහාර පානයක් මුව තුලට අරගෙන මේ මුව තුල තප්පර කිහිපයක් අපි හපා කාලා නැවත එළියට දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ? ඒ දිහා අපි බලන්නවත් කැමති වෙන්නේ නැහැ. ඒ වගේම මේක ශාරීරිය තුලට ගියාම පැයක් දෙකක් හතරක් යනකොට බලු වමනය අතිශයින් පිළිකුල් භාවයටපත් වෙනවා. එවැනි වෙලාවක වමනය ගියොත් එහෙම එළියට ආපු ඒ අපිරිසුදු දේ දිහා අපි බලන්නවත් කැමති වෙන්නේ නැහැ. තවත් පහුවෙන්න අසුචි භාවයටපත් වෙනවා. අතිශයින් පිළිකුල් භාවයටපත් වෙනවා. මේ තමයි ආහාරයේ තියෙන පින්වත්නි යථා ස්වභාවය. ඒකට කියනවා ආහාරයේ පටික්කුල සංඥාව කියලා. ආහාරයේ පිළිබඳව පිළිකුල් සංඥාව දක්මින් වාසය කරන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බ ලෝකේ අනබිරත සංයුනෝ විහෙරත. මේ සියලු ලෝකයේහි නොඇලීමේ සංඥාව දිනු කරන. අබිරතිය කියනවා ඇලීමෙන් වාසය කරනවාට. අනබිරති කියනවා ඇල්ම දුරු කරමින් වාසය කරනවාට. ගිරිමානන්ද සූත්‍රයේ තුලදී මේ අනබිරත සංඥාව කොහොමද කියලා පැහැදිලි කරලා තියෙනවා. යේ ලෝකේ උපායුපාදාන චේතසෝ අදිඨානා විනිවේසානුසය තේ පජහන්තෝ විරමතින උපාදයන්තෝ. යේ ලෝකේ මේ ලෝකයේ කිව්වේ මොකද්ද? පංචස්කන්ධ නැමැති ලෝකය. රූප වේදනා සංඥා සංකාර විඥාන. අපි දිව්‍ය ලෝකයේ ගියත්, බ්‍රහ්ම ලෝකයේ ගියත්, මනුස්ස ලෝකයේ හිටියත්, කොහේ හිටියත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලින්තර දෙයක් අපිට හොයාගන්නට බෑ. අපිට ඇලීම ඇති වෙනවා නම් ඇති වෙන්න තියෙන්නේ හේතුව මේ කාරණා ටිකම තමයි. මේක ඇති වෙන උපාදාන. උපාදානය කියන්නේ දැඩි අල්ලා ගැනීමේ ස්වභාවය. ග්‍රහණය කර ගැනීමේ ස්වභාවය. තණ්හාව උපාදානය කියලා දෙකක් අහලා තියෙන වචන. තණ්හාවත් ඇලීම. උපාදානයේ වෙනස මොකද්ද? උපාදානයේ දැඩිසේ ග්‍රහණය කර ගැනීම. ඒක උපමාවක් කිව්වොත් යම්කිසි හොරෙක් මහා කළුවරේදී නිවසක් ඇතුළට පිවිසෙනවා. යම් භාණ්ඩයක් සොරකම් කිරීමේ අරමුණින්. කළුවරේ තමයි මේ නිවසට ඇතුළු වෙන්නේ. ඉතින් යම්කිසි භාණ්ඩයක් සොයන අතරතුරදී අත යමක් ගැටෙනවා. මේක තදින් අල්ල ගන්නවා. ඒකත් අරගෙන එළියට පැනලා යන්න. තණ්හාව උපාදානයත් උපමා කරේ ওই විදිහට. අර සොරා නිවස ඇතුළට ගිහිල්ලා යමක් හොයනවාද ඒ හොයන ස්වභාවය තණ්හාව වගේ කිව්වා. ඒ වගේම අතට යමක් ගැටුණා මේක දැඩිව අල්ලගත්තා. ඒක හරියට උපාදානය වගේ කිව්වා. දැඩිව ග්‍රහණය කර ගැනීමට කියන උපාදානය කියලා. අපි මේ ලෝකේ ජීවත් වෙනකොට ඇහෙන් දකින්න, කනෙන් අහන, නාසයෙන් විඳින ගඳ සුවඳ, ඒ වගේම දිවෙන් විඳින රස, කයෙන් ලබන පහස, මනසින් ලබා ගන්නා අරමුණු මේ හැම දෙයක් කෙරෙහිම දැඩි ග්‍රහණයක්, දැඩි උපාදානයක් ඇති වෙනවා. මේ උපාදාන ස්වභාවය පින්වත්නි අපි දුරු කරන්නට ඕනේ. තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ. තේ පජහන්තෝ ඒ ඇතිවෙනා වූ ආශාව දුරු කරමින් යටපත් කරමින් විරමතින නොයැලෙමින් න උපාදීයන්තෝ උපාදාන වශයෙන් නොගනිමින් වාසය කරන්නට ඕනේ. ඒකට කියනවා සබ්බ ලෝකේ අනබිරත සංඥාව. මේ ලෝකයේ පිළිබඳව නොයැලීමෙන් හැකිතාක් දුරට නොයැලීමෙන් වාසය කරන්නට ඕනේ. ඒ සංඥාව අපි දිනු කරන්නට ඕනේ. ඊළඟට සඳහන් වෙනවා සබ්බ සංඛාරේසු අනිච්චානුපස්සිනෝ විහෙරත. සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍ය දකිමින් වාසය කරන්නට. මොකක්ද අනිත්‍ය කියලා කියන්නේ? මේ ධර්මතාවයන්ගේ තිබෙන වෙනස් වෙන ස්වභාවය
විපරිණාම ස්වභාවය, නැති වෙන ස්වභාවය. සංස්කාර කියන්නේ මොනවද? හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත සියලු ධර්මතා. අපි සත්ව පුද්ගල වශයෙන් ගන්න අපි හැමදිනාමත් ඒ වගේම ගහකොළ, යාන වාහන, ඉරහඳ තාරකා, මහ පෘථිවි මේ සියල්ලක්ම සංස්කාර ධර්මය. මේ සියල්ලක්ම පින්වත්නි හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේවල්. ඒ හැම දෙයක්ම විනාශ වෙලා යනවා, නැති වෙලා යනවා, අහිමි වෙලා යනවා. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන පින්නතුන් කල්පනා කරන්න. ඇතැම් විට පින්නතුන් බාල වයස කෙනෙක් වෙන්න පුළුවන්. තරුණ වයස වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම මහලු වයස කෙනෙක් වෙන්නත් පුළුවන්. කවුරු වුණත් ජීවිතයේ දැන් යම් කාලයක් ගත කරලා තිබෙන්නේ. අතීතයේ පිළිබඳව මෙනෙහි කරලා බලන්න. අතීතයේ අපි බොහෝ දේවල් දැකලා තියෙනවා. බොහෝ දේවල් අහලා තියෙනවා. බොහෝ දේවල් විඳලා තියෙනවා. මේ හැම දෙයක්ම මොකද වෙලා තියෙන්නේ? අතීතයට ගිහිල්ලා. ඒවා නැති වෙලා, අනිත්‍ය වෙලා. ඒ දේවල් අපිට මෙනෙහි කරන්න විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. කොච්චර රූප දැකලා, කොච්චර කයෙන් පහස විඳලා, කොච්චර ගඳ සුවඳ විඳලා, කොච්චර රස විඳලාද? මේ හැම දෙයක්ම පින්වත්නි අතීතයට ගිහිල්ලා. ඒක අනිත්‍ය ස්වභාවයයි. වර්තමානයේ ඒව මෙනෙහි කිරීමක් විතරයි තියෙන්නේ. ඒ වගේම තමන්ගේ ශාරීරිය පිළිබඳව ශාරීරියේ වයසින් මොහු පුරා ගිහිල්ලා ශාරීරිය ටිකෙන් ටික දුර්වල වීගෙන යනවා. සමහරලාට නොයෙක් ඇස් අන්ධ වීම, අතපය අහිමි වීම, ශරීර නොයෙක් රෝගාබාධයන් නැති වෙනවා. මේක අනිත්‍ය සංඥාව පින්වත්. ශරීරයේ යථා ස්වභාවය තමයි ඇතිවීම, පැවතීම, නැතිවීම කියන කාරණා. ඒ වගේම මේ කාලයේ වසංගත කාලය තුලදී කොයිතරම් පිරිස්ට, කොයිතරම් මිනිසුන්ට තමන්ගේ හිතයිශීන්, ඒ වගේම ආදරණීය පුද්ගලයන් කොයිතරම් නැති වෙනවද? මේ හැම දෙයක්ම පින්වත්නි මේ ලෝකයේ තිබෙන අනිත්‍ය ස්වභාවය නිසා ඇති වෙන දේවල්. මේිට සතවර්ෂ ගණනාවකට අතීතයේ පිළිබඳව කල්පනා කරලා බලන්න. බොහෝ රජවරු, ඒ වගේම බොහෝ මැති ඇමතිවරු, බොහෝ මිනිසුන් ජීවත් වුණා. ඒ වගේම ගම්, නියම් ගම්, රාජධානි පැවතුණා. දැන් ඒවා සතවර්ෂ ගණනාවක් අතීතයට ගිහිල්ලා. ඒ කවුරුත් ඇත්තේ නැහැ. ඒ හැමදේනම මරණයටපත් වෙලා. ඒ වගේම ඒ රාජධානි, ගම්, නියම් ගම් හැම දෙයක්ම විනාශයටපත් වෙලා, නටබුන් බවටපත් වෙලා. වර්තමානයේ අපි මේ ලෝකේ ජීවත් වෙන නෑදෑ හිත මිත්‍රයෝ, ඒ වගේම අමුදරුවන්, දෙමව්පියන් මේ හැම දෙනා සමගම ජීවත් වෙනවා. තව දශක කිහිපයක් ගියාම කල්පනා කරලා බලන්න කී දෙනෙක් එතනින් ඉතුරු වෙලා තියෙද? අපේ ජීවිතවලට මොන ආකාරයේ දේවල් සිදු වෙලා තිබේද? තව ශතවර්ෂ කිහිපයක් ඉදිරියට ගියාම මේ අපි කවුරුත් ඇත්තේ නැහැ. මේ ගොඩ නැගිලා තියෙන සියලු රට රාජ්‍ය, නියම්ගම් මේ හැම දෙයක්ම ඒ වෙනකොට වෙනස් වෙලා විපරිණාමයටපත් වෙලා. මේ විදිහට පින්වත්නි අතීතයේ දෙස බලලා, වර්තමානයේ දෙස බලලා, අනාගතයේ දෙස බලලා කල්පනා කරන්නට ඕනේ නුවණින්. මේ සියලු සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය මොකක්ද? වෙනස් වෙනවා, විපරිණාමයටපත් වෙනවා. අපි කැමති විදිහට පවත්ව ගන්නට බෑ. මේ විදිහට මෙනෙහි කිරීම තුළින් හිතට දුකක් නෙමෙයි එන්නේ. ලෝකයේ යථාර්ථය දකිනකොට සිතේ විශාල සැනසෙල්ලක්, සුවයක්, මානසික අස්වැසිල්ලක් පින්වත්නි ඇති වෙනවා. සිතේ දැඩි ඇලීම, තෘෂ්ණාව යටපත් වෙලා යනවා. අනිත්‍ය සංඥාව දිනු කිරීම තුළින්. ඒ නිසා මේ අනිත්‍ය සංඥාව ජීවිතය තුළ අපි ප්‍රගුණ කරන්නට ඕනේ. එදා කකුසඳ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට මෙන්න මේ කරුණු 4 දියුණු කරන්න කියලා අනුශාසනා කළා. කයෙහි අසුබය දකිමින් වාසය කරන්න. ආහාරයේ පිළිකුල් සංඥාව දකිමින් වාසය කරන්න. ඒ වගේම සියලු ලෝකයේ නොඇලීමේ සංඥාව දියුණු කරමින් වාසය කරන්න. සියලු සංස්කාරයන් පිළිබඳව අනිත්‍ය දකිමින් වාසය කරන්න කිව්වා. මෙහෙම වාසය කිරීම තුළින් හිත තුළ තිබෙන දැඩි තෘෂ්ණාව, දැඩි ආශාව, දැඩි උපාදාන ස්වභාවය දුර වෙලා යනවා. මේ විදිහට එදා භික්ෂුන් වහන්සේලා යහපත් ගුණ ධර්මයන් දිනු කිරීම තුළින් අර මාර දිව්‍ය පුත්‍රයාගේ අරමුණු එකක්වත් ඉෂ්ට කරගන්න බැරි වුණා. බොහොම වෛරයට පත්විච්ච දුසී මාරයා දිනක් කකුසඳ බුදුරජාණන් වහන්සේත් විදුර මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරන මොහොතකදී කුඩා දරුවෙකුට ආවේශ වෙලා
ගලක් අරගෙන විදුර මහරහතන් වහන්සේගේ හිසට ගැහුවා. හිස පැලිලා ලේ ගලන්නට පටන් ගත්තා. ඒ වෙලාවේදී කකුසඳ බුදුරජාණන් වහන්සේ පිටුපස හැරිලා බැලුවා නාගාපලෝකණේ. නාගාපලෝකණේ කියන්නේ මුළු ශරීරයේම පසුපසට හරවලා බලනවා. පිටුපස බලන්න ඕන නම් බුදු කෙනෙක් බලන්නේ මුළු ශරීරයේම හරවලා. ඒකට කියනවා නාගාපලෝකණය කියලා. හරියට හස්ති රාජයෙක් තම ශරීරය සම්පූර්ණයෙන් හරවලා පිටුපස බලන්නාසේ බුදුරජාණන් වහන්සේ නමකුත් මුළු ශරීරයේම පිටුපස හරවලයි බලන්නේ. මෙහෙම බලලා කියනවා මේ දුසීමාර දිව්‍ය පුත්‍රයා පමණ ඉක්මවා ගියා. පමණ දැනගත්තේ නැහැ. මෙහෙම කියනවා සමගම මහ පොළොව පලාගෙන මොහු නිරයට ඇද වැටුණා. මේ නිරයේහි දීර්ඝ කාලයක් වර්ෂ දහස් ගණනාවක් අප්‍රමාණ දුක් විඳින්න සිද්ධ වුණා. මෙහෙම දුක් විඳලා තමයි මේ වර්තමාන කාලයේදී අපි කතා කරන්නේ මුගලන් මහරහතන් වහන්සේ හැටියට ගෞතම බුද්ධ ශාසනයේ උප්පත්තියක් සකස් කරගත්තේ. ඉතින් මේ අතීත ප්‍රවෘත්තිය මුගලන් මහරහතන් වහන්සේ අර පවිටු මාරයට කියා හිටියා. තමනුත් අතීතයේදී මේ වගේ අකුසල් සිද්ධ කරලා බොහෝ දුක්ඛ දෝමනස්යන්ටපත් වුණා. ඒ තථාගතයන් වහන්සේට තථාගත ශ්‍රාවකයන් වහන්සේට හිංසා පීඩා කරලා අප්‍රමාණ දුක් විඳා. එනිසා ඔබත් යම් කිසි අකුසලයක් සිද්ධ කරනවා නම් මේ තථාගතයන් වහන්සේ තථාගත ශ්‍රාවකයන් වහන්සේලා අරමුණු කරගෙන ඒක බොහෝ කාලයක් දුක පිණිස අහිත පිණිස පවතිනවා කියලා කිව්වා. මේ කීමත් සමගම ඊටාම දුර්මුඛ වුණු බයටපත් වුණු මේ මාර්දේව පුත්‍රය එතනම අතුරුදහන් වුණා. පින්වත්නි මේ සුරුත් ධර්ම දේශනාව තුළදී මුගලන් මහරහතන් වහන්සේ අතීත ප්‍රවෘත්තියක් තමයි ගෙනහැර දැක්ුවේ. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසන කාලයේදී තමන් දුසීනම් මාරය බවට පත් වෙලා සිටියේදී සිදු කරන ලද අකුසල හේතුවෙන් විඳපු දුක කොයිතරම්ද කියන එක පැහැදිලි කළා. මේ දේශනාවේ අපිට විශේෂයෙන්ම වැදගත් වෙන්නේ සත්‍ය වශයෙන්ම අතීත කතා පුවත කුමක්ද කියන එක නෙමෙයි. මේ ධර්ම දේශනාව තුළ මේ සූත්‍රය තුළ අඩංගු වෙලා තිබෙන්නේ යම් පුද්ගලයෙක් අටලෝ දහමට කම්පා නොවේ ඉන්නේ කෙසේද කියන කාරණයයි. දුක, සැප, ලාභ, අලාභ, යස, අයස, නිന്ദා, ප්‍රශංසා. ජීවිතයට හොඳ කාරණා අපි කැමති කාරණා වගේම අයහපත් කාරණාත් වෙනවා. අපි අකමැති කාරණාත් වෙනවා. ඉතින් මෙහෙම ජීවිතේ එනකොට අපි මධ්‍යස්තව ඉඳගෙන සියල්ලක් විඳදරා ගැනීමේ හැකියාවක් ශක්තියක් වෙනවත් හිත තුළ ඇති කරගන්නට ඕනේ. අටලෝ දහමට කම්පා නොවේ ඉන්නවා කියලා කියන්නේ ඒකයි. ඒ සඳහා ඊට ප්‍රතිවිරුද්ධ වූ යහපත් කුසලයන් දිනු කරන්නට ඕනේ. මෛත්‍රිය, කරුණාව, මුදිතා, උපේක්ෂාව දිනු කරන්නට ඕනේ. මේ කයෙහි ස්වභාවය යථා ස්වභාවය දකිමින් වාසය කරන්න ඕනේ. මේ ලෝකයේ යථා ස්වභාවය, අනිත්‍ය ස්වභාවය, විපරිණාමයටපත් වෙන ස්වභාවය, යථාර්ථය දකිමින් වාසය කරන්න ඕනේ. මෙහෙම වාසය කිරීම තුළින් සිතේ ඇතිවෙනා වූ බලවත් ආශාවත් ඒ වගේම බලවත් ගැටීමක් කියන මේ කාරණා දෙකම දුරු වෙනවා, යටපත් වෙනවා. සම්පූර්ණයෙන්ම අටලෝ දහමට කම්පා නොවී සිටීමේ හැකියාවක් ලැබෙන්න පින්වත්නි මහරහතන් වහන්සේ නමකට විතරයි. නමුත් පෘථග්ජන අපි හැමදෙනාටමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද මේ ධර්මානුශාසනා මුල් කොටගෙන සිතේ යම්කිසි අකම්පිත ස්වභාවයක් දිනු කර ගැනීම හැකියාව තියෙනවා. සීලෝ යතා ඒක ගනෝ වාතේන සමීරති ඒවන් නිന്ദා ප්‍රශංසාසු න සමිඤ්ජන්ති පණ්ඩිතා. සීලෝ යතා ඒක ගනෝ එකට කැටි වෙලා තිබෙන ඒක ඝනව තිබෙන සීලෝ පර්වතයක් යම්සේ වේද වාතේන සමීරති එවැනි පර්වතයක් මහා සුළඟක් ආවත් සෙලවෙන්නේ නැහැ. ඒවන් නිന്ദා ප්‍රශංසාසු න සමිඤ්ජන්ති පණ්ඩිතා. මෙන්න මේ වගේ නිന്ദා සහ ප්‍රශංසා කාරණා දෙකෙදිම න සමිඤ්ජන්ති පණ්ඩිතා. පණ්ඩිතා කියන්නේ ධර්මයේ දත්තා ඕ
ධර්මයේ නුවණින් මෙනෙහි කරන්නා වූ ප්‍රඥාවන්තයෝ න සමිඤ්ඤන්ති. කම්පාවන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි රහතන් වහන්සේ නමකගේ වගේ සිතක් තබාගෙන සිටින්නට මේ පින්නතුන් කාටවත් බෑ. අපි කාටවත්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මයට අනුකූලව හැකිතාක් දුරට මේ අටලෝ දහමින් කම්පා නොවී සිටීමට මේ සූත්‍ර ධර්ම දේශනාව තුලදී පැහැදිලි කරන්නට යෙදුන ධර්ම කාරණා පින්නතුන්ට ඊටමත් වැදගත් වෙන්නට ඇතයි කියලා අපි සිහිපත් කරනවා. එනිසා ඒ කරුණු තමන්ගේ ජීවිතය තුළ දියුණු පමුණු කරගනිමින් මෙලොව සූපත් භාවය ඇති කරගනිමින් පරලොව සූපත් භාවය ඇති කරගනිමින් ප්‍රාර්ථනීය බෝධියකින් ධර්මාභෝධයෙන් සැනසීම පිණිස මේ සිදු කළා වූ ධර්මානුශාසනාව හැම දිනාටම ඒකාන්ත වශයෙන් හේතු ආසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නට. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි. අද ධර්ම දේශනාවේ කලින් නම් සඳහන් කරන්නට යෙදුන ආකාරයට බොහෝ පිරිසක් දායකත්වයේ බාරගෙන කටයුතු කළා. පරලෝසපත් වුණු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුෙන් ඉතින් ඒ කලින් නම් සඳහන් කරන්නට යෙදුන ආකාරයට ඒ හැම දිනාමත් බලාපොරොත්තු වන ආකාරයෙන් පරලෝසපත් වුණු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට ඒ වගේම මේ දායකත්වයේ බාරගෙන කටයුතු කරන ආශිර්වාද ලබා ගන්නට බලාපොරොත්තු වුණේ ඒ හැම දිනාටම අපි හැම දිනාම බලාපොරොත්තු වන්නා වූ මේ සියලු ජාත්‍ය ආදී සංසාර දුකින් අත මිදී ලබන ධර්මාබෝධයේ පිණිසම මේ සියලු කුසල් හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නට. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්ධං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදිතේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.